right දැන් ඔයාලට ගිය සතියේ ටියුට් එකේ questions ටිකක් කරන්න කියලා කිව්වා. අපි ප්‍රශ්න කීපයක උත්තරත් කතා කරලා ඊට පස්සේ අපි අද වෙන පාඩමක් කරන්නත් පටන් ගන්නවා. මොකද දැන් මේකේ ගොඩාක් අපිට questions කරන්න තියෙනවා. ඔයාලට මම කියනවා මෙන්න මේ questions කරන්න කියලා. ඊට පස්සේ අපි ඒවේ answers කතා කරනවා. හරිද? ඉක්මනට දැන් පස්වෙනි ප්‍රශ්නේ question number 5 වල මම ඔයාලට ගෙදෙද්දි ලියන්න කිව්වේ question number 5 6 ඒ ටික කරන්න කිව්වා. ඔව් 5යි 6යි අප 7 අපි දා පන්තියේ කරා. අප 11 13 15 ඔන්න ඔය ටික තමයි මම හිතන්නේ කරන්න කිව්වා ඔයාලට ගෙදෙද්දි. හරිද? දැන් ඒකෙන් අපි ඉක්මනට පටන් ගමු. ඉක්මනට කතා කරමු 6 වෙනි ප්‍රශ්නේ. හරිද? මේ question number 6 වල answers ටික ඉක්මනට කතා කරමු. අර පස්වෙනි එකේ උත්තර ටිකත් අපි කතා කරන වෙලාවක මේකේ තව අපිට තව ඉස්සරහා ප්‍රශ්න කිහිපයක් කතා කරන්නත් තියෙන නිසා ලියන ඒවා ඊට පස්සේ අපි අලුත් පාඩම පටන් ගන්නත් ඕනේ. ඒකයි. right question number 6 බලන්න. ඔයාලගේ 6 වෙනි ප්‍රශ්නේ බලා ගන්න. මේක තියෙන්නේ page number 3 question number 6 හරි. right principal දැන් මේකේ තියෙන්නේ ස්පීච් එකක් තියෙන්නේ. හරිද? බලන්න ඒකේ principal, teachers and my dear friends, I am pleased to stand before you today to share my experiences with you. ස්පීච් එක කරන ළමයා කියනවා එයා මේ ස්පීච් එක කරන්නේ share his experiences, එයාගේ අත්දැකීම් බෙදා ගන්න අනිත් අයත් එක්ක. I never dreamt of first blank එක the all island best. හරිද? එතකොට පළවෙනි එකට එන්න ඕනේ I never dreamt of මම කවදාවත් හීන දැක්කේ නෑ becoming කියන එක මෙන්න මේ උත්තරේ එන්න ඕනේ. I never dreamt of becoming the all island best. සමස්ත ලංකා ප්‍රථම ස්ථානයේ දක්ෂයා වෙන්න කවදාවත් හීන දැක්කේ නෑ. I never dreamt of becoming the all island blessed. However, I blank එකක් a strong determination to do my අපහිස්තනක් at the exam. However, කොහොම වුණත් I එතකොට මෙතන අපිට verb එක තමයි අඩු වෙලා තියෙන්නේ. subject එක තියෙනවා I කියලා. වාක්‍ය subject එක I තියෙනවා. මැද verb එක තමයි අඩු වෙලා තියෙන්නේ. ඔයාලා එතන මෙතනින් verb එකක් බලන්න ඕනේ. අපි ගන්නවා මෙන්න මේ had කියන verb එක. තිබුණා කියන එක. I had a strong determination. Determination කියන්නේ අදිෂ්ඨානය. මට තිබුණා දැඩි අදිෂ්ඨානයක් to do my blank එකක් at the exam. විභාගයේදී හොඳින්ම කරන්න මගේ දැඩි අදිෂ්ඨානයක් තිබුණා. එහෙනම් to do my හොඳින්ම කරනකොට අපි කියන to do my best.
however I had a strong determination to do my best at the exam. කොහොම වුණත් මට දැඩි අධිෂ්ඨානයක් තිබුණා විභාගය හොඳින් කරන්න. though it wasn't easy, though කියන්නේ උනත් මේක පහසු නැති වුණත් I blank එකක් gave up කියන්නේ අතාරිනවට. ඒතර විභාගය පහසු නැති වුණත් මම අතහැරියේ නෑ. එහෙනම් gave up කියන්නේ අතහැරියේ නැත්තම් අපි මෙතනින් නෑ කියන තේරුම ගන්න ඕනේ. ඒතර උතනින් ගන්න පුළුවන් never කියන උත්තරේ. I never gave up. මම කවදාවත් අතහැරියේ නෑ. my determination ඊට පස්සේ තියෙනවා my determination and dedication. determination කියන්නේ අදිෂ්ඨානය, dedication කියන්නේ දැඩි කැපවීම. and above blank එකක් encouragement given by my teachers. අයිමත් blank එකක් the way for my success. එහෙනම් my determination and dedication. අපි බලමු ඊළඟ ආන්සර් එක my determination and dedication. determination කියන්නේ දැඩි අධිෂ්ඨානය, dedication කියන්නේ කැපවීම. ඊට පස්සේ ආපහු තියෙනවා my determination, dedication and මෙතෙන්ට එන උත්තරේ the encouragement given by my teachers. ගුරුවරු මට දීපු මාව ධෛර්යමත් කිරීම. encouragement එක අපෝ blank එකක් the way for my success කියන සාර්ථකත්වයට way කියන්නේ මාර්ගය පෙන්වුවා. එතකොට අපි කියනවා pave the way. උත්තරේ මෙන්න මේ ක්‍රියාපදය. එතකොට ඒ වාක්‍යයෙන් එන්න ඕන my determination, dedication and the encouragement given by my teachers pave the way for my success. pave කියන්නේ අපි පාරක් හදාගෙන යනකොට අපි කියන pave කරනවා. pave the way for my success. මගේ සාර්ථකත්වයට යන පාර හැදුනේ මෙන්න මේ කරුණු හින්දා. ඊළඟට my parents were මගේ දෙමව්පියෝ මගේ අපිට මෙතනින් ගන්න ඕනේ දැන් my කියලාම අපි කියන කෙනෙක් my කියන්නේ adjective එකක්. ඒතර පිටිපස්සේ නාම පදයක් එන්න ඕනේ මේ පැත්තේ. එහෙනම් my parents were my supporters කියන උත්තරේ එන්න ඕනේ. දෙමව්පියෝ මට උදව් කරා. they were with blank එකක් all the time. ඒ අය මාත් එක්ක හිටියා නිතරම. එහෙනම් they were with me. they were with me all the time. I worked methodically. methodically කියන්නේ well organized අපිට හොඳ සංවිධානාත්මකව. I worked methodically සංවිධානාත්මකව වැඩ කරා මම blank එකක් to a time table. ඒ කියන්නේ කාල සටහනකට අනුව. එතකොට අනුව කියන වචනේ අපි තේරුම ගන්න according කියන වචනේ ගන්න. I work methodically according to a timetable. I never මම කවදාවත්. එතකොට මෙතන ඒ වාක්‍ය හිස්සන අවිල තියෙන ක්‍රියාපදයට I කියනවා subject එක, never කියන්නේ මෙතන adverb එකක් ක්‍රියා විශේෂණයක්. මෙතනට ක්‍රියාපදේ එන්න ඕනේ. මම කවදාවත්ම මෙතනට verb එක අපි ගන්න ඕනේ my homework. මගේ ගෙදර වැඩ මගේ ඇරියේ නෑ මගේ අදහසක් එන්න ඕනේ. එතකොට අපි ගන්නවා ක්‍රියාපදයක් තියෙනවා neglected කියලා.
neglect කරනවා කියන්නේ මග අරිනවට අතපසු කරනවට. එහෙනම් I never neglected මම කවදාවත් අතපසු කරේ නෑ ගෙදර වැඩ. ඔන්න ඔය විදිහට ඒ ඡේදයේ උත්තර ටික එන්න ඕනේ. ඉක්මනට උත්තර හදාගන්න තියෙනවා නම් ඉක්මනට හදාගන්න. right හරි. එහෙනම් බලන්න 15 වෙනි ප්‍රශ්නේ. question number 15 15 ප්‍රශ්නාංක 15ට යන් ඉක්මනට. ප්‍රශ්නාංක 15 තියෙන්නේ 6 වෙනි පිටුවේ. page number 6 වල. right මේ question එක. හරිද? මේකේ තියෙන්නේ adverbs ක්‍රියා විශේෂණ ටිකක් තියෙනවා. ඒවා ගැළපෙන හිස් තැන් වලට දාන්න ඕනේ. හරිද? adverbs තියෙන්නේ. පළවෙනි වචනේ දීලා තියෙන adverb එක smartly කියලා. smartly කිව්වහම බොහොම දක්ෂ විදිහට. smartly. fiercely කියන්නේ බොහොම භයානක විදිහට. දරුණු විදිහට. heartily කියනවා බොහොම හිතවත්ව. හෘදයාංගමව කියන්නේ අපි heartily. angrily ඊළඟ adverb එක angrily කියන්නේ තරහින්. heavily කියන්නේ ගොඩාක් තදින් කියන අදහස. heavy කිව්වොත් බර වැඩි කියන එක. heavily කියලා අපි කිව්වොත් ගොඩක් තදින් කියන තේරුම. ක්‍රියා විශේෂණයක් විදියට. හරිද? ඊළඟට දැන් අපි sentences කියවලා උත්තර දාමු. හරිද? දැන් බලන්න පළවෙනි එක the angry elephant තරහ ගියපු අලියා rush කිව්වහම ගොඩාක් ඉක්මනින් එනවට කලබලයෙන් කියන එක. the angry elephant rushed ඉස්තනක් at the crowd කියන්නේ සෙනග දිහාවට ආපු විදිහ තමයි අපි ක්‍රියා විශේෂණයෙන් දාන්නේ. එතකොට ඔයාලා ගන්න ඕන උතන අපිට එක වගේ උත්තර දෙකක් තියෙනවා උතන. එකක් angrily කියන එක තරහින්, අනිත් එක fiercely වහම දරුණු විදිහට කියන එක. හරිද? එතකොට අපි ඔතනින් ගන්න වෙන්නේ angrily කියන උත්තරේ. මොකද fiercely කියන එක අපිට වෙනත් වාක්‍යයකට ඕන වෙන හින්දා. angry elephant rushed angrily at the crowd. Next one, the rain fell. වැස්ස වහිනවා heavily තදින්. So we all ran under the tree. ඒක නිසා අපි හැමෝම ගහක් යටට ගියා. Next one, ඊළඟ ප්‍රශ්නේ අපි බලමු. The soldiers marched. සෙබළු කියනවා මාර්ච් එක යනවා අර පෙළපාලියේ යනවා. ඊළඟට හිස්තැනක් at the Independence Day celebration. Independence Day එක කියලා කියන්නේ
නිදහස් දින සැමරුම. හරිද? The soldiers marched blank එකක් at the Independence Day celebrations. නිදහස් දින සැමරුමේ සොබලු මෙන්න මේ විදිහට මාර්ච් කරගෙන ගියා. එතකොට අපිට උඩ දීලා තියෙන උත්තර වලින් උතන ගන්න වෙන්නේ ස්මාර්ට්ලි කියන වචනේ. දක්ෂ ලෙස කියන. Fourth one, the children laughed. ළමයි hina වෙනවා, hina වුණා. blank එකක් at their teachers jokes. ගුරුවරයාගේ විහිළු වලට ළමයි මෙන්න මේ විදිහට hina වුණා. එතකොට හෘදයාංගමව කියන වචනේ heartily. The children laughed heartily at their teachers jokes. Next one, the guard dog මුරබල්ලා barked බුරනවා at the thieves හොරුන්ට fiercely බොහොම භයානක විදිහට fiercely and they ran away. මොකද හොරු එපාර පැනලා දිව්වා. ඒකයි මම කිව්වා අර fiercely කියන එක අපිට මුඩට දාන්නත් තිබුණා. වඩාත් ගැලපෙන යටේක නිසා තමයි අපි අන්තිම එකටම ගත්තේ. හරිද? ඔන්න ওই විදිහට උත්තර ටික එනෝනේ පළවෙනි එකට angrily, දෙවෙනි එකට heavily, තුන්වෙනි එකට smartly, හතරට heartily, පස්වෙනි ප්‍රශ්නෙට fiercely කියලා. හරිද? right. දැන් අපි ඊළඟට ගෙදරදී කතා කරපු කියපු ප්‍රශ්න තව කීපයක් තියෙනවා අපිට කතා කරන්න. ඔව්. ඒක නවත්තලා දැනට අපි ටියුට් එකේ ප්‍රශ්න කීපයක් තව ප්‍රශ්න කීපයක් තියෙනවා අපිට කතා කරන්න. ඉක්මනට ඒ ප්‍රශ්න කීපය කතා කරමු. හරිද? බලන්න මේක ගෙදරදී කරන්න කීපයක් නෙවෙයි අපි දැන් කතා කරන question එකක්. question number 24 24. ඒ කියන්නේ page number 10 වල 10 වෙනි පිටුවේ තියෙන ප්‍රශ්නයක්. ඉක්මනට බලමු. මෙන්න මේ question එක. ඒකේ දෙනවා you are the secretary of the nature club of විදුර මහා විද්‍යාලය. කියනවා imagine that you are the secretary of the nature club of විදුර මහා විද්‍යාලය. ඒ කියන්නේ හිතන්න ඔයා තමයි විදුර මහා විද්‍යාලයේ nature club එකේ secretary ලේකම්. You have planned a tree planting campaign in the school garden. ඉතින් ඔයා plan කරලා තියෙනවා tree planting ඒ කියන්නේ ගස් සිටුවීමේ campaign එකක් වැඩසටහනක් school garden එකේ පාසල් භූමියේ. ඊට පස්සේ කියනවා write a notice to inform this for the members of the club. එතකොට club එකේ members ලා මේක nature club එකේ secretary නවා. එතකොට club එකේ members ලා දැනුවත් කරන්න inform කරන්න කියන දැනුවත් කරන්න you have to write a notice. ඔයාට ලියන්න වෙනවා notice එකක් to inform the members of the club. club එකේ සමාජිකයෝ දැනුවත් කරන්න. give place, date and time. ඔයා කියන්න ඕන තැනක්, දිනයක්, ඒ වගේම වෙලාවක්. තැනක් කියන්න ඕන. ඒ කියන්නේ මේ ගස් සිටුවීමේ වැඩසටහන තියෙන්නේ කොහෙද? තියෙන දිනේ කවදද? තියෙන වෙලාව කවදද කියලා. ඔන්න ඔය ටික කියන්න. හරිද? right. අපි ඉක්මනට බලමු කොහොමද මේකට අපි උත්තරයක් ලියන්නේ කියලා.
හරිද? දැන් නෝටිස් එකක් නිසා අපි දන්නවා නෝටිස් එකක් අපි දාන්නේ නෝටිස් බෝඩ්ස් වල. දැන්වීම් පූර්වක තමයි නෝටිස් එකක් දාන්නේ. එතකොට ඒක ගොඩාක් අර හැමෝටම බලන්න පුළුවන් වෙන දාන දැන්වීමකට තමයි අපි නෝටිස් එකක් කියලා කියන්නේ. ඉතින් නෝටිස් එකක් ලියන විදිහක් තියෙනවා. අපිට කැමති විදිහට නෝටිස් එක ලියන්න බෑ. නෝටිස් එක ලියන ෆෝමැට් එකක් තියෙනවා. ආකෘතියක් තියෙනවා. we have to follow that format. ඒ ආකෘතිය අපි follow කරන්න ඕනේ. ඒක විදිහට තමයි ලියන්න ඕනේ. right. එතකොට when we write a notice එකක් ලියනකොට පිටුවේ උඩම ඔයාට ලියන්න වෙනවා notice කියලා. පිටුවේ උඩම notice කියලා ලියන්න වෙනවා. හරිද? ඊළඟට තමයි අපි කාරණේ ලියන්නේ. අපි ලියන විස්තරය ලියන්න ඕනේ. ඊට පස්සේ දැන් මේ ලියලා තියෙන ප්‍රශ්නෙට අනුව අපිට මෙන්න මේ වගේ වාක්‍යයක් ලියන්න පුළුවන් මුලින්ම. මම ලියනවා මෙහෙම. The Nature Club of පරිසර සංගමය Nature Club of විදුර මහා විද්‍යාලය. The Nature Club of විදුර මහා විද්‍යාලය. දැන් මේ අපිට මේ වාක්‍ය දැන් ඔය අපි සබ්ජෙක්ට් එක ලියලා ඉවරයි. දැන් ක්‍රියාපදේ ලියන්න හදන්නේ. මම මෙහෙම ලියනවා. has planned. plan කරලා තියෙනවා. නැත්තම් මේක ඔයාලට තව විදිහකට ලියන්න පුළුවන්. has planned කියන එක වෙනුවට හොඳද? මෙන්න මෙහෙම. is going to organize කියලා ලියන්නත් පුළුවන්. The Nature Club of විදුර මහා විද්‍යාලය is going to organize. organize කරනවා කියන්නේ සංවිධානය කරනවා. සංවිධානය කරන්න යනවා කියන අදහස. has planned කියලා කිව්වොත් සැලසුම් කරලා තියෙනවා. ඒ ක්‍රියාපද දෙකෙන් කැමති එකක් ඔයාලට ගන්න පුළුවන්. The Nature Club of විදුර මහා විද්‍යාලය is going to organize a tree planting campaign. A tree planting campaign. විදුර මහා විද්‍යාලයේ Nature Club එක විදුර මහා විද්‍යාලයේ Nature Club එක සංවිධානය කරන්න යනවා tree planting campaign එකක්. දැන් අපි ඊළඟට කියන්න ඕන දිනය තැන වේලාව. දිනය දාන්න කලින් අපි preposition එක පාවිච්චි කරන on. දින දවස් නම් දිනයක් දවසක් ගැන කියනකොට පාවිච්චි කරන්න ඕන preposition එක on. on කියලා අපි දිනේ දාමු. එතකොට අපි දාමු 30th May 2021. campaign on 30th May 2021. දිනේ අපි දැම්මේ. වෙලාව අපි දාමු from 8 am to උදේ 8 ඉඳලා 10 am උදේ 10 වෙනකම්. හරිද?
දැන් මම වෙලාව කියන්න ගත්තේ from කියන preposition එකයි to කියන එකයි හේතුව මම මේක පටන් ගන්න වෙලාවත් කියනවා නවත්තන වෙලාවත් කියනවා 8 ඉඳලා 10 වෙනකම් අපි 8ට පටන් ගන්නවා කියලා පටන් ගන්න වෙලාව විතරක් කියනවා නම් ඔයා එතකොට පාවිච්චි කරන්න ඕනේ at කියන preposition එක හරි පටන් ගන්න වෙලාව විතරයි නම් කියන්නේ අපි පාවිච්චි කරන්නේ at කියන preposition එක දැන් මෙතන ඉවර කරන වෙලාවත් කියනවා කාල සීමාව කියන නිසා from 8 am to 10 am in the school premises ඒ කියන්නේ පාසල් භූමියේ right ඔය තනි වාක්‍යයක් ලිව්වේ තනි වාක්‍යය බලන්න අපි තියෙන්නේ මොකක්ද කියලා කිව්වා tree planting campaign එකක් හරිද තියෙන දවස කිව්වා 30th May වෙලාව කිව්වා 8 am to 10 am තියෙන තැන කිව්වා එක වාක්‍යයට ඔක්කොම තොරතුරු දාලා තියෙනවා දැන් ඊළඟට අපි කියන්න ඕන අපි මේ නෝටිස් එක ආරමුණ තමයි සියලුම සමාජිකයන්ට මේකට සහභාගී වෙන්න කියන එක. විතර මම ලියනවා we invite අපි ආරාධනා කරනවා all the members සියලුම සමාජිකයන්ට we invite all the members to participate in this tree planting campaign. අපි කියනවා we invite අපි ආරාධනා කරනවා සියලුම සමාජිකයන්ට සම්බන්ධ වෙන්න කියලා මේ tree planting campaign එකට. දැන් ඕක තමයි notice එක. දැන් notice එක ලියලා ඉවරයි. හරිද? යටින් notice එකට යටින් මෙන්න මේ පැත්තේ යටින් වම් අත පැත්තේ යටින් ඔයා ලියන්න ඕන දිනය notice එක දාන දවස මේ පැත්තේ අත්සන් කරන්න ඕනේ notice එක දාන කෙනා. එතකොට notice එක දාන්නේ the secretary. the secretary යටින් nature club කියලා ලියන්න. එතකොට හරි. the secretary nature club කියලා ලිව්වනම් notice එක සම්පූර්ණයි. ওই විදිහට තමයි notice එක දෙපැත්තේ අනිවාර්යෙන් මතක තියාගන්න මේ පැත්තේ දිනේ දාන්න ඕනේ. වම් අත පැත්තේ යට notice එක ලියන දිනේ දාන්න ඕනේ. දකුණු අත පැත්තේ යට notice එක දාපු කෙනා අත්සන් කරන්න ඕනේ. ඒ කියන්නේ notice එක ලියන්නේ කවුද? එයා අත්සන් කරන්න ඕනේ. මේක නම් secretary නිසා secretary ඒ වැඩේ කරන්න ඕනේ. හරිද? right. පොඩි වෙලාවක් දෙන්න ඉක්මනට ලියා ගන්න. හරි දැන් ඊළඟට අපි කතා කරේ 24 question number 24 24 ඊළඟ 25 26 ප්‍රශ්න ඉක්මනට බලමු. මෙන්න ඊට යට අපි දැන් notice එක ලියපු තැනට යට ප්‍රශ්නය ඒ පිටුවේම බලන්න question number 25 fill in the blanks with the prepositions විපාත පද පාවිච්චි කරලා හිස්තැන් පුරවන්න කියලා කියන්නේ. හරිද අපිට දීලා තියෙන prepositions පහක්
first one in පළවෙනි එක in ඇතුළත කියන එක on කියන්නේ සාමාන්‍ය තේරුම on කියලා preposition of place තැනක් ගැන කියනවා නම් on කියන්නේ උඩ හැබැයි on කියන preposition එක මම දැන් notice එක ලියනකොට ඔයාලට කිව්වා දින දවස් ඉස්සරහට අපි පාවිච්චි කරන්නේ on කියන එක. දැන් සඳුදා නම් අපි කියන්නේ on Monday. අන්න ඒ වගේ. හරිද? 10 වෙනිදා නම් on the 10th. අන්න ඒ වගේ දින දවස් ඉස්සරහට on පාවිච්චි කරනවා. within කියන්නේ ඇතුළත at කියන එක මම අපි පාවිච්චි කරනවා වෙලාවක් ගැන කියන්න. මොහොත් දෙයක් තියෙන නිශ්චිත වේලාව ගැන කියන්න. ඊළඟ preposition එක of කියන එක. of කියන්නේ මොනවා හරි දෙයක සම්බන්ධය කියන අපි පාවිච්චි කරන of කියන preposition එක. දැන් බලන්න අපි ඉක්මනට බලමු උත්තර ටික දාන්න. First one, it is difficult to answer a long question paper. You know, it is difficult. ගොඩක් අමාරුයි. Answer long question paper. දිග ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන්න 2 hours blank එකක් ඊට පස්සේ 2 hours පැය දෙකක් ඇතුළත කියන එක අදහස එන්න ඕනේ. එතකොට අපි උත්තරේ ගන්න ඕන within. It is difficult to answer long question paper within 2 hours. පැය දෙකක් ඇතුළත දිග ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන්න අපහසුයි. Second one, Sri Lanka gained independence from the foreign rule. Sri Lanka gain කියන්නේ ලබා ගන්නවා. ශ්‍රී ලංකාව ලබා ගත්තා independence නිදහස from the foreign rule. Foreign rule කියන්නේ විදේශීය පාලනයෙන්. කියන්නේ අපි බ්‍රිතාන්‍ය ජාතිකයෙන් අපිට නිදහස ලබා ගත්තා. blank එකක් the 4th of February 1948. පෙබරවාරි 4 වෙනිදා 948. එහෙනම් දිනයක් ගැන කියන්නේ එහෙනම් preposition එක ගන්න on කියන preposition on the 4th of February. Third one, blank එකක් the ancient times Anuradhapura had been the capital of Ceylon. අතීත කාලේ අනුරාධපුර ලංකාවේ සිලෝන් කියන්නේ ශ්‍රී ලංකා කියන තේරුම. ශ්‍රී ලංකාවේ කැපිටල් කියන්නේ අගනුවර වෙලා තිබුණා. එහෙනම් උත්තරේ ගන්න in කියන එක. In the ancient times අතීත කාලේ අනුරාධපුර ලංකාවේ අගනුවර වෙලා තිබුණා. Fourth one, out blank එකක් all the students in our class අපේ පන්තියේ ඉන්න සියලුම ළමයින්ගෙන් I like Kamal the best. මම වඩාත්ම කැමති කමල්ට. මෙතෙන්ට එන්න ඕනේ හිස්ටන්ට අපි ගන්න preposition එක තමයි of කියන preposition එක. ඒකට out of all the students මොනවා හරි දෙයක් අතරින් යම් කොටසක් පෙන්වන්න අපි of පාවිච්චි කරනවා. හරිද? මේ පන්තියේ ළමයි අතරින් මෙන්න මේ එක්කෙනෙක් තමයි මගේ හොඳම. ඊළඟට he promised last one, he promised to meet me. ඔහු පොරොන්දු වුණා මාව හම්බෙන්න. වෙලාවක් ගැන කියන්නේ එහෙනම් preposition එක පාවිච්චි කරන්න at 9 o'clock. එයා පොරොන්දු වුණා හම්බෙන්න 9ට. but it is 10:30 now. දැන් වෙලාව 10:30යි. and he hasn't turned up yet. තාම he hasn't turned up yet කියන්නේ එයා තාම ආවේ නැහැ කියන එක. he didn't come. එයා තාම ආවේ නැහැ. right. ඔය තමයි මේ ප්‍රශ්න පහේ prepositions අපි උත්තර දාපු ටික. ඊළඟට 26 වෙනි ප්‍රශ්නෙත් බලන්න හැමම 26 වෙනි ප්‍රශ්නේ ඒකේ තියෙන prepositions තමයි අපි ඉගෙනගෙන දැන් මේ ප්‍රශ්න මේ දීලා තියෙන ප්‍රශ්න අපි කලින් ඉගෙන ගත්තේ මතක් කරන්න දීලා තියෙන්නේ. හරිද? අපි මේ prepositions කලින් පාඩමේ ඉගෙන ගත්තා. මම විනාඩියක් දෙන්නම් ඔය ප්‍රශ්න පහට ඉක්මනට
හරි ප්‍රිපොසිෂන් එක තෝරන්නකො ඉක්මනට. ඊට පස්සේ අපි උත්තර කතා කරනවා හොඳද? ඔයක පළවෙනි ප්‍රශ්නේ පොඩි ගැටලුවක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ මේ අග කොටස වැදිලා නැහැ. මම එතන කොටසක් ටයිප් කරන්නම්. a flock of birds flew the mountain කියලා පිටිපස්සෙන් ලියා ගන්නකො. එතකොට හරි. පළවෙනි ප්‍රශ්නේ පොඩි ගැටලුවක් තියෙනවා. මං කිව්වා අග කොටස වැදිලා නැහැ. ඒක පිටිපස්සෙන් ඔයාලා ලියා ගන්න the mountain කියලා. එතකොට හරි. right. දැන් මං හිතන්නේ උත්තර දාන්න නැති. හරිද? ඒකමඩ බලමු first one. A flock of birds කුරුල්ලෝ රංචුවක් flew පියාඹලා ගියා. උත්තරේ එන්න ඕනේ over the mountain. එතන prepositions දෙකක් තියෙනවා. අපි ওই දෙකම ඉගෙනගෙන තියෙන over කියන්නේ උඩින් කියන එක, along කියන්නේ දිගේ කියන එක. හරිද? second one, the old man walked වයසක මිනිසයා ඇවිද්දා. through කිව්වහම තුලින්, along කියන්නේ දිගට. එතකොට ආපහු හිස් තැනින් පස්සේ the road කියලා තියෙනවා. මේ road කියන වචනේ වැරදි print වෙලා තියෙනවා. ඒක එන්න ඕන ROAD road. ඔය road නෙමෙයි. මෙන්න මේ විදියට. ROD road කියන්නේ අපි ride කියන එකේ past tense එක ක්‍රියාපදේ. එතන ROAD වෙන්න ඕනේ. එතකොට වයසක මිනිසයා, වයසක කෙනා walked ඇවිද්දා පාර දිගේ. එහෙනම් preposition එක ඔයාලා පාවිච්චි කරනවා along කියන එක. along the road. Third one, the horse jumped. අශ්වයා පැන්නා in over කියලා අපිට දීලා තියෙන prepositions දෙකක්. උත්තරේ අවසානයේ තියෙන වාක්‍ය අවසානයේ the fence වැටට උඩින් පැන්නා කියලා එන්න ඕනේ. එතකොට over. Fourth one, the mouse ran මීයා දිව්වා down පහළට into කියන්නේ ඇතුළට the hole under the ground පොළොව යට තියෙන hole සිදුර ඇතුළට මීයා දිව්වා. එහෙනම් into. ඇතුළට කියන තේරුම නම් into කියන preposition එක ගන්න ඕනේ. Next one, the teacher asked the students. Teacher කිව්වා ළමයින්ට to stand හිට ගන්න on around the tree to sing a song. සින්දුවක් කියන්න ගහ උඩ නෙමෙයි around වෙන්න ඕනේ. ඒ කියන්නේ ගහ වටේ. around කියන්නේ වටේට. ටීචර් කිව්වා ළමයින්ට ගහ වටේට හිට ගන්න කියලා සින්දුවක් කියන්න. මොන විදිහට ඒකේ ආන්සර්ස් එන්න ඕනේ. right. මට වැරදි තියෙනවා ඉක්මනට හදා ගන්න. right. දැන් බලා ගන්න. තව ටියුට් එක අපිට ප්‍රශ්න තියෙනවා කරන්න කීපයක්. හරිද? ඒ ප්‍රශ්න ඒවත් ගොඩක් රිවිෂන් ඔයාලට ආපහු අර පාරණ කරපු ඒවා මතක් කරන්න වගේ දීලා තියෙන ප්‍රශ්න තියෙන්නේ. ඒ ප්‍රශ්නට උත්තර ලියන්න ඕන. මම ඒවා උත්තර කතා කරනවා. හරිද? අපි පාඩම් කරන අතරතුර කතා කරනවා. දැන් අපි අලුත් කොටසක් පටන් ගන්න හදන්නේ. මේක ටිකක් අවධානයෙන් අහගෙන ඉන්න, ටිකක් උනන්දුවෙන් අහගෙන ඉන්න.
ටිකක් අමාරුයි. මේ කියන්නේ අපි කරන්න හදන්නේ passive voice sentences කොහොමද හදන්නේ කියලා තමයි කතා කරන්න හදන්නේ. passive voice ටිකක් අමාරුයි. හොඳද? ගොඩක් ළමයින්ට ප්‍රශ්න වලට උත්තර ලියන්න ගියාම passive voice හරියට ලියා ගන්න බෑ. passive voice කියලා කියන අපේ කර්මකාරක වාක්‍ය. හරිද? ඉතින් passive voice sentences හදන විදිහ tense එකෙන් tense එක වෙනස් වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. අපි tenses තියෙනවානේ. tenses 12ක් හරිද? tenses 12ක් තියෙනවනේ ඉංග්‍රීසි වල. ඒතකොට tense එකෙන් tense එකට passive voice එක හදන විදිය වෙනස් වෙනවා. එකම විදිහට නෙමෙයි හැමතිස්සෙම හදන්නේ. හරිද? ඉතින් ඒක අපි ඒක ඉගෙන ගන්න ඕනේ. හරිද? දැන් ඔයාලට අපි අද කතා කරන්නේ මම ටෙන්ස් එකත් ලියන්නම්. simple present tense එකක් කොහොමද passive voice කරන්නේ කියලා. කියන්නේ simple present sentence එකක් ඔයාලට දුන්නොත් active voice වාක්‍යයක්, කර්තෘකාරක වාක්‍යයක් කොහොමද ඒක passive voice කරන්නේ? කර්මකාරක කරන්නේ. හරිද? ඉතින් ඊට කලින් අපි දැන් මේ passive voice එක ඉගෙන ගන්න කලින් simple present tense එක ඉගෙනගෙන ඉන්න ඕනේ. simple present tense එක දාන්නේ නැත්නම් passive voice කරන්නත් බෑ. මොකද simple present tense එක අඳුරගෙන ඉන්න ඕනේ passive voice කරා. කර්මකාරක විදියට හරවන්න. දැන් මොකද්ද මේ tense එක කියලා කියන්නේ? හොඳට අවධානයෙන් අහගෙන ඉන්න. හොඳද? කලින් සමහරට simple present tense ඉගෙනගෙන ඇති. ඉගෙන ගත්තු අයත් ඇති, ඉගෙන ගත්තේ නැති අයත් ඇති. ඒක නිසා අවධානයෙන් අහගෙන ඉන්න. tense එක කියලා කියන්නේ time එක, කාලය. tense එක කියලා කියන්නේ අපි කියන්නේ කාලයට. හරිද? කාලය කියන්නේ ඔරලෝසුවෙන් බල්ල කියන වෙලාව නෙමෙයි. මම කියන්නේ 10 10ද 11ද 12ද 1ද 2ද කියන වෙලාව නෙමෙයි. past අතීත කාලේ. past the present the future ද කියලා කියන එක. කියන්නේ අතීත කාලෙද වර්තමාන කාලෙද අනාගත කාලෙද කියලා කියන එක තමයි අපි tense එක කියලා කියන්නේ. ඒක තමයි කාලය. හරිද? එතකොට කාලය තමයි tense එක කියලා කියන්නේ. එතකොට කාලය අපි පෙන්වන්නේ වාක්‍යක sentence එකක් ගත්තොත් වාක්‍යයක් අරගත්තොත් ඒ sentence එක මොන කාලයට අයිතිද? past the present the future ද මොන කාලයට අයිතිද කියලා අපි බලාගන්නේ verb එකෙන්. හරිද? මොන tense එකට මොන කාලය කියලා කියන්නේ tense එක. හරිද? එතකොට මොන tense එකට අයිතිද කියලා බලාගන්නේ verb එකෙන්. වාක්‍යයක් අයිති sentence එකක් අරගෙන ඒක මොන tense එකට අයිතිද? ඒ කියන්නේ මොන කාලයට අයිතිද කියලා බලා ගන්න ඕන නම් අපිට වෙන මුකුත් බලන්න ඕනේ. අපි කෙලින්ම බලන්න ඕන වාක්‍ය verb එක මොකද්ද? verb එක හදන විදිහ බලලා තමයි අපි tense එක කියන්නේ. ඒ කියන්නේ present ද past ද future ද කියන්නේ verb එක දිහා බලලා. හරිද? ඒක නිසා දැන් මම ඔයාලට කිව්වනේ මේකේ අපි tenses කතා කරනවා. ඇත්තටම tenses 12ක් ගැන. ඒ කියන්නේ අතීත කාලේ tenses 4යි, වර්තමාන කාලේ 4යි, අනාගත කාලේ 7යි. ඔහොම තමයි අපි කතා කරන්නේ. හරි? එතකොට 4 වාරක් 3 12යි. ඔක්කොම tenses 12යි. tenses 12ක් කියලා කියන්නේ
ක්‍රියාපද හදන ක්‍රම 12ක්. ඒක තමයි තියෙන්නේ. හරි. ටෙන්සර්ස් 12ක් කියලා කියන්නේ ක්‍රියාපද හදන ක්‍රම 12ක්. ඉතින් ඔයාලේ ක්‍රියාපද හදන විදි 12 ඉගෙන ගත්තොත් හරියට ඒතකොට ටෙන්සර්ස් 12 පුළුවන්. හරි. ඒක ලොකු ගැටලුවක් නෙමෙයි, ගොඩාක් ලේසි ඒක. ඒක නිසා හරියට මතක තියාගන්න, අපි ටෙන්ස් එකක් බලා ගන්න ඕන නම් කාලය බලන්න ඕන නම් කෙලිම verb එක තමයි බලන්නේ වාක්‍යයක. දැන් අපි ඉගෙන ගන්න හදන්නේ simple present tense ගැන. හරිද? simple present tense එක ගැන තමයි ඉගෙන ගන්න. දැන් මම වාක්‍යයක් ලියන්නම්. I ride my bicycle. මේ වාක්‍ය ගමු. මම, එයා තමයි subject එක. මේක තමයි verb එක. ride පදිනවා. my bicycle තමයි object එක. මම පදිනවා මගේ bicycle. හරිද? මං කිව්වේ අපිට ටෙන්ස් එක බලා ගන්න ඕන නම් වාක්‍යයක මෙන්න මේක තමයි වැදගත්. මොක තමයි අපි බලන්නේ? verb එක මොකද්ද? verb එක බැලුවාම ටෙන්ස් එක මොකද්ද කියලා කියන්න පුළුවන්. දැන් බලන්න මේ verb එක කොහොමද හැදිලා තියෙන්නේ? verb එක හැදෙන විදිහ නම් බලලා තමයි ටෙන්ස් එක කියන්නේ. හොඳද? මේ verb එක හැදිලා තියෙන්නේ කොහොමද? ඒක මතක තියාගන්න ඕනේ මෙන්න මෙහෙම. මම ඔයාලට කලිනුත් දීලා තියෙන verb list එකක් වගුවක්. කියන්නේ මම ආපහු එක පොඩ්ඩක් ඇදලා පෙන්නන්නම්. අපි උදාහරණ ride කියන ක්‍රියාපදේ ගමු. ride පදිනවා. අතීත කාලයට ගියාම road පැද්දා. past participle එක ridden. ing form එක riding. අනාගත කාලය will ride. eat ගමු eat. අතීත කාලේ ate. past participle එක eaten. ing එක eating. අනාගත කාලේ නෝ will eat. ඒතර මේ ලියලා තියෙන්නේ අපි වර්තමාන කාලේ. මේකට අපි කියනවා අතීත කාලේ. මේකට අපි කියනවා past participle. ing form එකට අපි කියනවා present participle. මේක තමයි future. ඒතර මම කලිනුත් ඔයාලට කිව්වා ක්‍රියාපදයක් මේ විදිහට වෙනස් වෙනවා. අපිට ඕනම verb එකක් මේ වගුවට දාන්න පුළුවන්. ක්‍රියාපදයක් මේ විදිහට වෙනස් වෙවි යනවා. ඒ වෙනස් වෙන හේතුව තමයි මම අර කලින් කිව්වේ ඔයාලට කාලය පෙන්වන්නේ අපි verb එකෙන්. කාලය tense එකේ එහෙම නැත්නම් කාලය පෙන්වන්නේ verb එකෙන්. ඒතර verb එක ඔව් කාලය පෙන්වන්නේ verb එක. ඒතර කාලය වෙනස් වෙනකොට verb එක වෙනස් වෙනවා. එක විදිහට තියෙන්නේ නැහැ. හරිද? කාලය වෙනස් වෙනකොට ක්‍රියාපදේ වෙනස් වෙවි යනවා.
ඊළඟට දැන් මේ ලියපු කොටසෙන් ගත්තාම පේනවනේ දැන් අපි මේ පාවිච්චි කරලා තියෙන verb එක I ride my bicycle අපි verb එක විදිහට අරන් තියෙන ride පේනවනේ ride කියන එක තියෙන තැන මෙන්න ride වර්තමාන කාල ක්‍රියාපදේ හරි දැන් බලන්න මේ ride කියන ක්‍රියාපදේ අතීත කාලේ තමයි road ride කියන එකේ past participle එක තමයි ridden ride වල ing form එක තමයි riding ride ඉස්සරහට will දාලා හදලා තියෙනවා will ride අනාගත කාලේ එතකොට මෙන්න මේ past tense එකයි මේ past participle එකයි present participle එකයි future ඔය හතර හැදිලා තියෙන්නේ මේ present tense එකේම විවිධ ස්වරූප මේ present verb එකම වෙනස් වෙලා තමයි හැදිලා තියෙන්නේ හරිද ඒක නිසා අපි මේ verb එකට නමක් කිව්වා මතක ඇති ඔයාලට root verb කියලා මුල ක්‍රියාපදය ඕකට infinitive කියලාත් කියනවා infinitive හරි එහෙම නැත්නම් බේස් එක කියලාත් කියනවා බේස් කියන්නේ මුල root කියන තේරුම මේ root කියන්නේ මුල කියන එක මුල ක්‍රියාපදය බේස් කියන්නේ මුල infinitive කියන්නේ ඒ අදහසමයි එතකොට මේක තමයි මුල් ක්‍රියාපදේ මේකේ විවිධ ස්වරූප තමයි මේ තියෙන්නේ මෙහාට යන්නේ අපිට ඕන තව ක්‍රියාපද මේකට ඇඩ් කරන්න පුළුවන් හරිද අපි ලියමු මෙතන drink අතීත කාලේ drank past participle එක drunk ing form එක drinking අනාගත කාලේ will drink හරිද එතන පේනවනේ මේ drink කියන එකේම කාලය අනුව වෙනස් වෙන විවිධ ස්වරූප drink වල අතීත කාලේ drank drink වල past participle එක drunk drink වල ing form එක drinking drink වල අනාගත කාලේ will drink හරි එතකොට හැම ක්‍රියාපදයක්ම ওই විදිහට වෙනස් වෙනවා ඒතර මතක තියාගන්න මෙන්න මේ පේලිය තමයි මුල මේක වෙනස් වෙලා තමයි මේව හැදෙන්නේ ඒක නිසා තමයි අපි එකට කිව්වේ root verb එක කියලා හරි දැන් හොඳට මතක තියාගන්න වාක්‍යක verb එක විදියට sentence එක verb එක විදියට මොන verb එකක්ද root verb එකක් ආවොත් මුල ක්‍රියාපදයක් ආවොත් එතකොට tense එක තමයි simple present tense හරි වාක්‍යක verb එක විදියට root verb එකක් ආවොත් ඒක simple present tense දැන් මම වාක්‍යයක් ලියන්නම් I eat rice මොන වාක්‍ය මෙයා subject එක මෙන්න verb එක eat එතකොට eat කියන්නේ මෙන්න තියෙනවා eat root verb එක මම වාක්‍යයක verb එක විදිහට root verb එක ආවොත් tense එක simple present tense හරිද වාක්‍යයක verb එක විදිහට root verb එක එනවා නම් ඒක simple present tense simple present tense හරි simple present tense වලින් කියන්නේ මොකද්ද මේකේ තේරුම I eat rice ඔව් simple present tense වලින් අපි කියන්නේ පුරුද්දක් විදියට කරන දේවල් දැන් කරන ඒවා නෙමෙයි මේ දැන් මේ වෙලාවේ කරන දේවල් නෙමෙයි පුරුද්දක් විදිහට අපි කාලයක් තිස්සේ කරන ඒවා
I eat rice කිව්වොත් මම දැන් බත් කනවා නෙමෙයි මම පුරුද්දක් විදියට බත් කනවා. I ride my bicycle කිව්වොත් මම දැන් බයිසිකලේ පදිනවා නෙමෙයි මම පුරුද්දක් විදියට බයිසිකල් පදිනවා. හරිද? අන්න ඒ තේරුම. ඒතකොට simple present tense කියන්නේ ඔන්න ඕක. ඕක හොඳට මතක තියාගන්න. හරිද? ඊළඟට තව simple present tense වල පොඩි වෙනසක් වෙනවා. මෙන්න මේ වගේ වෙලාවට. දැන් අපි ලියුවානේ I ride my bicycle. මේ verb එක ride root verb එකක් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ simple present tense. මම මෙතන subject එක වෙනස් කරනවා. මම I වෙනුවට ගේනවා he. බලන්න එතකොට වාක්‍ය he rides my bicycle. ඔහු පදිනවා මගේ බයිසිකලේ. දැන් verb එකේ පොඩි වෙනසක් වුණා. මොකක්ද උන වෙනස? පොඩි වෙනසක් වෙලා තියෙනවනේ. අගට s අකුරක් එකතු කරලා තියෙනවා. ඒ කියන්නේ root verb එක දාලා අගට s එකක් එකතු කරලා තියෙනවා. එහෙම s එකක් අපි එකතු කරන්නේ මෙන්න මේ subject එකට එන කෙනා හොඳට මතක තියාගන්න මෙන්න මේවා આવොත්. he hari she hari it. ඔන්න ඔය තුන් දෙනා. he hari she hari it. ඔය තුනෙන් එකක්. එහෙම නැත්නම් singular noun එකක්. ඒ කියන්නේ ඒක වචන නාම පදයක්. ඒ කියන්නේ මම කිව්වත් boy, girl, kamal, nimal, sajit නාම පද. ඒක වචන නාම පද. ඒක වචන නාම පදයක් හරි. එහෙම නැත්නම් ඔහු, ඇය, ඌ, he, she, it කියන pronouns ආවොත් අපි root verb එක ලියලා අගට s නැත්තම් සමහර වෙලාවට es එහෙමත් දානවා. s හරි es හරි එකතු කරන්න ඕන. හරිද? simple present tense වල තියෙන rule එකක් ඒක. වාක්‍ය subject එක විදිහට මේවා આવොත් root verb එක දාලා අගට s හරි es හරි එකතු කරන්න ඕන. මම උදාහරණ කීපයක් කියන්නම්. I play cricket. පේනවනේ verb එක. root verb එක අරගෙන තියෙන්නේ. root verb එක බලාගන්න ලේසි විදියක් කියනනම් root verb එක ing එක අපි කිව්වා දැන් eating අපි ing එක මේකට අපි කියන්නේ present participle කියලා. මේ ing form එක අපි හදන්නේ මෙන්න මේ විදියට. root verb එක අගට ing එකතු කරලා. හරි? එතකොට අපිට root verb එක හොයාගන්න ඕන නම් අපි කරන්න ඕන ing අයින් කරලා දැම්මම නම් root verb එක එනවා. හරි? අන්න ඒ වගේ. ing form එකෙන් ing අයින් කරාම root එක ඉතුරු වෙනවා. eat, playing, ing අයින් කරාම play, root verb එක. writing, ing අයින් කරාම ආයතන පොඩි වෙනසක් වෙනවා. මොකද්ද? එතෙන්ට අපි e අකුරක් දාගන්න ඕන. අගට e අකුරක් එනවා නම් root verb එකේ අපි ing එකතු කරනකොට e අකුර අයින් කරලා එකතු කරන්න. writing. ඒතර ආ root verb එක හොයා ගන්නකොට ඒකේ ing අයින් කරලා අගට e අකුර දාන්න ඕන. හරි? right. ඒතර play කියන්නේ root verb එක. I play cricket.
කියන්නේ simple present tense වාක්‍යයක්. මං subject එක වෙනස් කරනවා මෙතන. වෙනස් කරලා ඒක වචන නාම පදයක් දානවා. ඒ කියන්නේ මම ලියනවා the boy. The boy කිව්වහම play කියලා root verb එක විතරක් දාන්න බෑ. මං කිව්වේ මෙන්න මේවා આવොත් ඒක වචන නාම පදයක් හරි he හරි she හරි it. ඕ આવොත් අපි අගට s එකක් දානවා. එහෙනම් the boy plays cricket කියලා ලියන්න ඕන. හරිද? simple present tense කියන්නේ ඔන්න ඔය විදියට. ඒ කියන්නේ simple present tense වාක්‍යයක් ඔයාලා බලාගන්නේ verb එක විදියට එන්නේ root verb එකක්. මුල ක්‍රියාපදයක් subject එකට මෙන්න මේවා આવොත් he හරි she හරි it එහෙම නැත්නම් ඒක වචන නාම පදයක් આવොත් අපි root verb එක අගට s හරි es හරි දානවා. හරිද? simple present tense වලින් අපි කියන්නේ පුරුද්දක් විදිහට කරන දේවල්. දැන් passive voice එක කරන්න කලින් ওই simple present tense ওই ටික දැනන් ඉන්න ඕනේ. simple present tense අපි 6 වසරේ ඉඳලම ඉගෙනගෙන තියෙනවා. මම ඔය පොඩ්ඩක් මතක් කරන එක කරේ. හරිද? simple present tense කියන්නේ මොනවද කියලා මතක් කරා. දැන් තමයි අපි පාඩම අපිට අදාළ පාඩම පොතේ දැන් බලමු මොකද්ද මේ active voice passive voice කියන්නේ කියලා. හරි. ඉතින් මතක තියාගන්න simple present tense වාක්‍යයක් නම් verb එක විදියට එන්නේ root verb එක. හරිද? subject එකට මේ අර he she it අපි උඩ third person singular කියලා කියනවා. he she it කියන pronouns තුන හරි ඒක වචන නාම පදයක් ආවොත් root verb එකකට s හරි es හරි දානවා. I නම් watch, he නම් watches අන්නේ විදියට. දැන් බලමු වාක්‍යයක් ලියලා. දැන් ඔන්න passive voice කතා කරන්න හදන්නේ. හොඳද? පේනවනේ? subject එක වාක්‍ය subject එක විදියට ඇවිල්ලා තියෙන්නේ the boy. verb එක විදිහට ඇවිල්ලා තියෙනවා sing කියන verb එක අරගෙන root verb එක sing the boy කියන එක ඒක වචන නාම පදයක් නිසා පිටිපස්සට s එකක් දාලා තියෙනවා. the boy sings a song. මේක තමයි object එක. හරිද? දැන් ඔයාලා දන්නවා simple present tense verb එකක් මේ තියෙන්නේ. ළමයා පුරුද්දක් විදියට සින්දු කියනවා. සින්දුවක් කියනවා. දැන් අපි මේ passive voice වාක්‍යයක් හදන්න හදන්නේ ඊට කලින් ඒ කියන්නේ passive voice වාක්‍ය passive voice කියන්නේ කර්මකාරක. ඉතින් අපිට කර්මකාරක කරන්න කියලා කියන්නේ active voice වාක්‍යයක්. active voice කියන්නේ කර්තෘකාරක වාක්‍යයක් තමයි කර්මකාරක කරන්න කියලා කියන්නේ. ඉතින් අපිට පුළුවන් වෙන්න ඕනේ අඳුනගන්න මේක active voice වාක්‍යයක්ද passive voice වාක්‍යයක්ද මේ කොහොමද ඒක අඳුනගන්නේ? දැන් හොඳට අහගන්න. sing කියන්නේ ගායනා කරනවා. ක්‍රියාව ගායනා කරනවානේ. එතකොට
මේ ක්‍රියාව කරන්නේ කවුද? කවුද සින්දුව කියන්නේ? සින්දුව කියන්නේ the boy. ඒක ක්‍රියාව කරනවා අපි කියන doer of the action කියලා. doer of the action. ක්‍රියාව කරන කෙනා. ක්‍රියාව තමයි sing. ඒක කරන්නේ the boy. හරිද? ඒ ක්‍රියාව කරන කෙනාට අපි කියනවා agent කියලා. සිංහලෙන් කියනවා කතෘ කියලා. ක්‍රියාව කරන්නේ the boy. ඒක නිසා එයා agent කතෘ. හරිද? සින්දුවක් කියනවා සින්දුව කියන එකනේ sing කරන එකනේ ක්‍රියාව. ඒ ක්‍රියාව කරන්නේ පිරිමි ළමයා the boy. ඒකට එයා agent කතෘ. එතකොට agent ඉන්නේ වාක්‍ය මුල subject එකේ. agent ඉන්නේ subject එකේ. හොඳට මතක තියාගන්න. හරි අර පොඩ්ඩක් සමහරලාට අද පොඩ්ඩක් සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා සමහර අයට කැඩි කැඩිලු ඇහෙන්නේ බලමු මේ කොහොමත් මම මේකේ වීඩියෝ එක දාන්නම් හොඳද වීඩියෝ එක මම කොහොමත් අප්ලෝඩ් කරන්නම් ඒක ගැටලුවක් වෙන එකක් නැහැ පොඩ්ඩක් වැස්ස වහින නිසා අවස් මේ දවස්වල පොඩ්ඩක් සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා හරිද හරි අපි බලමු කොහොම මේක ඉවර කරගන්න බලන්න එතකොට sing කියන ක්‍රියාව sing කියන්නේ verb එකනේ ක්‍රියාව ඒ කරන්නේ the boy එයාට අපි කියව agent කතෘ ඒතර agent ඉන්නේ subject එකේ ඒ කියන්නේ අපි agent කියන්නේ මේ doer of the action ක්‍රියාව කරන කෙනා එයා ඉන්නේ subject එකේ නම් ක්‍රියාව කරන එක්කෙනා ඉන්නේ වාක්‍ය මුල නම් ඒ වගේ වාක්‍යයකට අපි කියනවා active voice sentence එකක් කියලා. හරිද? ක්‍රියාව කරන එක්කෙනා ඉන්නේ වාක්‍ය මුල නම් නැත්තම් ක්‍රියාව කරන ඒජන්ට් ඉන්නේ සබ්ජෙක්ට් එකේ නම් වාක්‍ය මුල නම් ඒක active voice එකක්. ඒක මෙන්න මෙහෙමත් කියන්නේ. ඒ කියන්නේ කතෘ ඉන්නවනම් ක්‍රියාව කරන කතෘ ඉන්නවනම් සබ්ජෙක්ට් එකේ ඒක කතෘකාරක වාක්‍යයක්. ඔයාලට ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. ක්‍රියාව කරන එක්කෙනා ඉන්නවනම් වාක්‍ය මුල ඒක active voice එකක්. හරිද? දැන් අපිට කියන්නේ මේක passive voice කරන්න කියලා. කර්මකාරක වලට හරවන්න ඕනේ. දැන් ඕනම active voice වාක්‍යයක් ඕනම එකක් passive voice කරනකොට අපි කරන දෙයක් තමයි මෙන්න මේ subject එකේ ඉන්න කෙනා object එකේ ඉන්න කෙනා ගේනවා ඉස්සරහට. ඒ කියන්නේ active voice වාක්‍ය object එක අපි passive voice වාක්‍ය subject එක විදියට ගේනවා. හරිද? active voice වාක්‍ය subject එක passive voice වාක්‍ය object එක විදිහට අරන් යනවා. ඕක ඕනම අපි active voice passive voice වාක්‍යයක කරන එකක්. ඕනම වෙලාවක ඕක කරනවා. active voice එකක් passive voice කරන්න දුන්නොත්. එතකොට අපි අරන් ඉමු song කියන එක මුලට song ඔන්න subject එකට ආවා. මෙතන object එකේ හිටපෙකනා subject එකට ගෙනා. හරි. දැන් මැද අපිට හදන්න ඉතුරු වෙනවා verb එක. ක්‍රියාපදේනේ හදන්න ඕනේ. subject verb object.
හරිද? verb එක හදන්න ඕනේ. verb එක මේ හදන්නේ අපි passive voice verb එක. හරිද? මේ verb එක passive voice verb එක. ඒ verb එක හදන්නේ මතක තියාගන්න passive voice verb එක හදන්නේ අපි be verb එකකට එකතු කරනවා past participle verb එක. හරිද? ඒ කියන්නේ be verb එකක් ගන්නවා. be verbs කිව්වහම අපි කතා කරන්නේ වර්ත am is are කියන තුන. හරි? be verbs කිව්වහම වර්තමාන කාලේ නම් am is are අතීත කාලෙට ගියහම was were. මේක present මේක past. වර්තමාන කාල be verbs තුන am is are අතීත කාල be verbs දෙක was were. මම කියවනේ මේ passive verb එක හදන්න තමයි be verb එකක් ගන්නවා. ඔව්. ඔව් සමහර අයට ඇහෙන්නේ නැති ප්‍රශ්න තියෙනවා කියලා කියනවා. හොඳ මම රෙකෝඩ් එක දාන්නම්. right ඊළඟට බලාගන්න verb එක හැදෙන්න අපි be verb එකයි past participle එකයි ගන්නෙ. මතක තියාගන්න be verbs ගත්තාම වර්තමාන කාල be verbs තියෙනවා අතීත කාල be verbs තියෙනවා. දැන් අපි මේ be verbs වලින් අපි වර්තමාන කාලයව ගන්නවද අතීත කාලයව ගන්නවද කියලා බලන්නේ මේ උඩ verb එක බලලා. දැන් අපි දන්නවනේ මේ verb එක තියෙන්නේ present tense එකේ simple present tense එකේ. උඩ වාක්‍ය verb එක present tense නිසා අපි ගන්න ඕන present tense be verbs. එහෙනම් am is are කියන තුනෙන් එකක් ගන්න ඕන. හරිද? am is are කියන be verbs තුනෙන් එකක් ගන්න ඕනේ මෙතෙන්ට. ඊට පස්සේ ඒකට එකතු කරන්න ඕනේ past participle එක. ඒ කියන්නේ මේ උඩ තියෙන verb එකේ past participle එක. මම ඔයාලට දැන් වගුවක් ගහලා පෙන්නුවේ අර root verb එක past tense එක ඊට පස්සේ past participle එක. අන්න ඒ විදිහට past participle එක ගන්න ඕනේ. මේ උඩ verb එකේ past participle එක. හරි? දැන් verb එක හදමු එහෙනම්. එතකොට be verbs තියෙනවා am is are. අපි දන්නවා am ගන්නෙ අපි I මුලට ආවොත් විතරයි. කියන්නේ I subject එකට ආවොත් විතරයි am ගන්නෙ. is ඒක වචනයි are කියන එක බහු වචනයි. එතකොට a song කිව්වහම ඒක වචනයි. එහෙනම් අපි be verb එක ගන්නවා is. a song is. එතකොට be verb එක හරි. දැන් past participle එක ගන්න ඕනේ. මෙන්න මේ උඩ verb එකේ past participle එක. sing වල past participle එක sung කියන verb එක. ඊළඟට දැන් verb එක හරි. verb එක හදාගන්නේ අපි ওই විදිහට. ඊළඟට a song is sung. ඊට පස්සේ අපි කරන්නේ මේ ක්‍රියාව කරන agent අරන් යනවා object එකට. the boy නේ ක්‍රියාව කරන්නේ. එයාව අරන් යනවා වාක්‍ය අගට. ඒතර ක්‍රියාව කරන agent අගට අරන් යන්න කලින් අපි preposition එකක් පාවිච්චි කරනවා by. a song is sung by. ඔන්න ඊට පස්සේ තමයි මේ agent එක දානවා මෙතෙන්ට. by the boy. a song is sung by the boy. හරි. දැන් ඊට පස්සේ බලන්න දැන් ක්‍රියාව කරන එක්කෙනා ඉන්නවද සබ්ජෙක්ට් එකේ? sung කියන සින්දුව කියනවා කියන එක්කෙනාද ඉන්නේ සබ්ජෙක්ට් එකේ? ක්‍රියාව කරන එක්කෙනා සබ්ජෙක්ට් එකේ නෑ. එයා දැන් ඉන්නේ ඔබ්ජෙක්ට් එකේ. අපි කිව්වා එයාට ඒජන්ට් කියලා. දැන් ඕක තමයි වෙනස. ක්‍රියාව කරන එක්කෙනා
ක්‍රියාව කරන එක්කෙනා නැත්තම් වාක්‍ය මුල ක්‍රියාව කරන එක්කෙනා මෙතන නෑනේ ඒජන්ට් ඉන්නේ මෙහෙ. ඒ වගේ වාක්‍ය වලට අපි කියනවා passive voice sentences කියලා. හරිද? ඒතර passive voice sentence එකක් අඳුර ගන්න විදිහ තමයි ක්‍රියාව කරන එක්කෙනා මුල ඉන්නවා නම් ඒ කියන්නේ ඒජන්ට් ඉන්නවා නම් සබ්ජෙක්ට් එකේ ඒක ඇක්ටිව් වොයිස් එකක්. ක්‍රියාව කරන එක්කෙනා ඒජන්ට් සබ්ජෙක්ට් එකේ නැත්තම් ඒක පැසිව් වොයිස් එකක්. හරිද? ඕක තමයි ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් අඳුර ගන්න ලේසිම ක්‍රමය. හරි දැන් මේකේ තව පැහැදිලි කරන්න තියෙනවා මම පාස් පාර්ටිසිපල් එක හැදෙන්නේ කොහොමද? ඔය verbs ටික මේ passive verb එක හැදෙන්නේ කොහොමද කියලා අපි තව පැහැදිලි කරන්නම් ලබන සතියේ. මොකද සමහර අයට පොඩ්ඩක් අද ඇහෙන්නේ නැති කතාව කිව්වා. මේකේ වීඩියෝ එක මම දාන්නම් හොඳද? වීඩියෝ එක දාන්නම්. මේ ටික ලියා ගන්නත් ඕන නෑ හොඳද? ලබන සතියේ අපි මේක වැඩිදුරටත් මම ආපහු පැහැදිලි කරන්නම්. අනිත් එක තමයි අදට දැන් අපි ක්ලාස් එක නවත්තන නිසා ගෙදරදී ඔයාලා කරන්න ඕන ඔය ටියුට් එකේ ඉතුරු කොටස ප්‍රශ්න අංක 27 28 29 ප්‍රශ්න අංක 27 28 29 ඒ ටික කරන්න හොඳද ප්‍රශ්න අංක 27යි 28යි 29යි ටියුට් එකේ ටික කරන්න සිම්පල් ඔය අද මතක තියාගන්න කොහොමද මෙන්න මේක මතක තියාගන්නකො මේ ඇක්ටිව් වොයිස් වාක්‍යයක් අඳුරගන්නේ කොහොමද පැසිව් වොයිස් වාක්‍යයක් අඳුරගන්නේ කොහොමද කියලා මතක තියාගන්න ඉතුරු කොටස් ටික අපි ඊළඟ සතියේ ආපහු කතා කරමු හරිද රයිට් එහෙනම් අදට පාඩම නවත්තනවා දැන් මේ අද කරපු එක සම්බන්ධ මොන හරි ගැටලු තියෙන්න පුළුවන් මොකද අපි පාඩම ඉවර කරේ නෑ පටන් ගත්තා විතරයි වෙලාව මදි නිසා ලබන සතියේ අපි ඒකේ ඉතුරු ටිකයි අද කතා කරපු එකත් පැහැදිලි කරගමු හරිද හරි එහෙනම් මේකේ වීඩියෝ එකක් දානවා අපහු බලන්න ඕන කෙනෙකුට අපහු ලොග් වෙලා බලන්න පුළුවන් හරි right good night children